සිරු දෙනාට හොඳයි අපි විසත්ති හොඳ දෙයක් අපි කතා කරානේ මතකද ඊදෙකට මතකද ඒකනේ අපි ඉන්දියාව සම්බන්ධව කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මගේ කවුද ඉන්දියාවය ආමෙන් අපි වීඩියෝ එහෙම බලලා පොඩ්ඩක් නේ ගැඹුරට ඔයගලන්ගේ දෙවියන් වහන්සේ කතා කරලා ශුද්ධාත්ම වහන්සේ කතා කරලා ඉතින් මම අද කතා කරන්න යනවා පද කීපයක් තුල අද දවසේ මගේ හදවතේ ඉතින් ඒක තිබුණා මේ ඒ තුලින් ඉදිරියට යන්න. ඉතින් අපි පදයට යමු අපි ඊට පස්සේ මාතෘකාව කතා කරමු. ලූක් 2:25 ඉතින් අපි කතා කරමු. ලූක් 2:25 ලූක් 2:25 මෙන්න මෙහෙම කියනවා බලව ජෙරුසලමේ සිමියොන් නම් මිනිසෙක් සිටියේය. මේ මිනිසයා ඊශ්‍රායල්ගේ සනසීම බලා සිටියා වූ ධර්මිෂ්ඨ වූ භක්තිවන්ත වූ කෙනෙක්ය. ආමෙන්. සුද්ධාත්මයන් වහන්සේ ඔහු කෙරෙහි වූසේක. ආමෙන්. මේ සුද්ධාත්මයන් වහන්සේ මේ මිනිස්සු මේ ප්‍රොපේතවරයෙක් නෙමෙයි සිමියෝන් කියන්නේ මිනිස්සු. ආමෙන්. භක්තිවන්ත මිනිස්සු. ඉතින් භක්තිවන්ත මිනිස්සු තුළ කවුද ඉන්නවා කියන්නේ? සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. එයා බලාගෙන හිටන මේ මිනිස්සයා ඊශ්‍රායල්ගේ සනසීම බලා සිටියේ. ඒ කියන්නේ මේකේ ඒක ලියලා තියෙනවා consolation of the Israel waiting for the consolation. ඒ කියන්නේ හරි අපි දන්නවා මේ කවුද මේ සනසීම ගේන්නේ ගැලවුම් කරු කවුද කියලා අපි දන්නවා. අපි ඊළඟ පදයට යන් ඒකට කටළු කරමු 26 බලන්න. ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්නට පළමුවෙන් ඔන්න බලන්න. අන්න එක තමයි සනසීම. ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්තුස් ඉතින් මෙෂියා. ඉතින් එයාගේ සිතේ තිබුණා මෙෂියාව දකින්නට පළමුවෙන් ඔහුගේ මරණය නොදක්නේය කියා සුද්ධාත්මයන් වහන්සේ විසින් ඔහුට එළිදරව් කර තිබුණේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔහුට එළිදරව් කරන තරමට එයා කාය එක්කද සංවේදී වෙලා ඉන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. වෙන කාට හරි සංවේදී වුණා නම් එයා එළිදරව් කරන දේවල් නේ. දැන් මේ සිමියෝන් කියන පුද්ගලයා ප්‍රොපේතවරයෙක් නෙවෙයි නිකන් සාමාන්‍ය පුද්ගලයෙක්. ඉතින් මට එන්න ඕන තරකට මං එනවා. හරිද 27 ඒ සම්පූර්ණ වාක්‍යය අපි කියලා දෙමු. ඔව් ආත්මයන් කර්ණ කොටගෙන දේව මාලිගාවට ආවේ කවුරු කර්ණ කොටගෙන දෙන්නේ? නේ බලන්න කොච්චර හොඳ දේවල් දීලානේ. අපි පංගුවක් කරලා සභාවන් වලට යන්නේ මොනවා කර්ණ කොටගෙනද? මහසිය කර්ණ කොටගෙන නේ. ඔරොප්පුව කර්ණ කොටගෙන. බෑන නේද? ගොඩක් වෙලාවට එහෙම දේවල් කියනවනේ. ඉතින් මේ මිනිස්සයා දේවමාලිගාවට එන්නේ කවුරු කරනකොට ආත්මයන් වහන්සේ කන්න කොටගෙන දේවමාලිගාවට ආවේය. ලදරු යේසුස් වහන්සේට විවස්සාවේ සිරිත ලෙස කරන පිරිස මව්පියන් විසින් උන්වහන්සේ ගෙනා විට 28 උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියනුයේ. දැන් මේ සිමියෝන් කවද මේ වඩාගෙන ඉන්නේ? මුළු ලෝකේම ගැලවුම් කාර්යය වඩාගෙන ඉන්නේ. දැන් එයාට දැන් ඒක වඩාගෙන හිටියට ආත්මිකව මොකද? එයාව වඩාගෙන ඉන්නේ දෙවියන් වහන්සේනේ. ඔබට හිතන්න නේ. එයා වඩාගෙන ඉන්නවා ගැලවුම් කාර්යය. ඉතින් එයාගේ සිත තුළ තිබිච්ච මේ කැමැත්ත ආශාව සම්පූර්ණ මොකද දන්න දුන්නේ? ඉෂ්ට වුණා නේ. ප්‍රශංසා කරමින් කියවනිය මොකද්ද කියන්නේ? ප්‍රශංසා කරමින්. ස්වාමීන් වහන්සේ දැන් ඔබගේ වචන ලෙස ඔබගේ දාසයා සමාදාන යන්නට හරිනසක ස්වාමීනි දැන් මට ඔබ වහන්සේ ළඟට සමාදානෙන් එන්න මට දැන් කාලේ හරි. මම දැක්කා ඔබගේ මිදුම් කරු විශ්වයේ මුළු ලෝකේ මිදුම් කරු මම දැක්කා. ඊට පස්සේ කියන 29 ස්වාමීන් වහන්සේ දැන් ඔබගේ වචන ලෙස ඔබගේ දාසයා සමාදාන යන්න ඉඩ අරනසේක තිය
32 නම් මග්නිසාද අන්‍ය ජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඊශ්‍රායල් සෙනගගේ තේජසද හරිද සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළියෙල කළා වූ මොකද්ද ගැලවීම මාගේ ඇස් වලින් දුටිමි කීවේ ආමේන් දැන් මේ එකක් එතකොට ওই පදේම 36 ඉඳන් 38ක් 36 ඉඳන් 38ක් හොඳයි තවද ආශේර්ගේ ගෝත්‍රයේ පානුයල්ගේ දුව ඉතා වයස්ගත වූ ආනානම් අනාගත පත්‍රියක් සිටියාය කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමග වාසය කළාය අවුරුදු 84ක්ම වැන්දඹුවක්ව සිටියාය ඒ කියන්නේ අවුරුදු 84ක් ඇය වැන්දඹු වෙලා අවුරුදු 7ක් කසාද බැන්ද එතකොට අවුරුදු 91යි එතකොට ඇය බොහෝ වයස්ව සිටියා කියලා කිව්වා අවුරුදු 16කින් බැන්දනම් ඇය එතකොට අවුරුදු 97යි 107ක් විතර අවුරුදු 107ක් විතර මේ කාන්තාව අනාගත වත්රුවරියක් හරිද ඒක මොනවද කරේ ඈ බැන්දබුවක් ලෙස හිටියා එයා මොනවද කරේ දේවමාලිගාවෙන් අහක් බල ගොස් රෑදාවල් දෙකෙහි නිරාහාරයෙන් ඉඳ යාඥා කරමින් නමස්කාර කෙරේ නිරාහාරයෙන් ඉඳලා යාඥා නමස්කාර කරා ඔන්න එයා කරගෙන හිටපු දේ හරිද 38 ආද ඒ පැයෙම ඇවිත් දෙවියන් වහන්සේ ස්තුති කොට ජෙරුසලමේ මෙදීම ගැන බලා සිටි සියලු දෙනාට උන්වහන්සේ ගැන කතා කරා ජෙරුසලමේ මෙදීම ජෙරුසලමේ මෙදීම ගැන ඒ කියන්නේ බලා සිටින අයට විතරයි ඔක්කොම ගලගුවද නෑ මොකද ආත්මයෙන් ක්‍රියාත්මක වෙනකොට බලා සිටින අය අඳුර ගන්න පුළුවන් එහෙම නේද දැන් අපි කියමුකෝ දැන් ඉලෙක්ට්‍රික් මේ අර කරන්ට් එක තියෙනවා කියලා දැන් ඔයගොල්ලෝ ගාව එක එක කේබල් තියෙනවා ඒ කේබල් එකේ කරන්ට් එක තියෙනවා කියලා බලා ගන්න පුළුවන් කොහොමද දන්නවද තවත් ඉලෙක්ට්‍රික් එක තියෙන කරන්ට් එක තියෙන කේබල් එකක් ඔයගොල්ලන්ගේ කේබල් එකේ වද්දලා බලන්න ඕනේ මෙහෙම බලන්න ටික් ගාලා වද්දලා බලන්න එතකොට මොකද කරන්ට් එක තියෙනවා මොකද වෙන්නේ ස්පාර්ක් වෙනවා ගාලා ස්පාර්ක් වෙනවා දැක්කද දැන් මේ දෙක මම ගත්තේ මේ සිමියෝන් ආනාව මම ගත්තේ එක කාර්යයක් මොකක්ද දන්නවද මුකුත්ම නැතිව නිහතමානී කමෙන් සිටීම දැන් අපි අර පදේට යන 26 වෙනි පදේනේ දෙකේ 26 වෙනි පදේට එතන තමයි මට වැදගත්ම කෙනෙක් දැන් මේ කාන්තාවත් අවුරුදු 100 කීයක්ද අපි කිව්වේ ගණන් හැදුවා කීයක්ද ආවේ 7ක් විතර නේ 107ක් විතර බලන්න මේ සිමියෝන් ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්නට පළමුවෙන් ඔහු මරණය නොදකින්නේය කියා ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔහුට එළිදරව් කර තිබුණේය. එයාටත් අපි කියමු අවුරුදු 84ක් විතර කියලා. 80ක් ගමු. ඕනේ 70ක් ගමුකෝ. එතකොට එයා 70ට කලින් දැන් ඉපදුණා. දැන් යේසුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 70කට කලින් නේ. හalleluya. එතකොට එයා අවුරුදු 16කදී හරි 20කදී හරි යාට එළිදරුවක් දුන්නා කිමුකෝ කවුද 20 ඕනේ අපි කිමුකෝ 20 වැඩිනේ 20 ගත්තොත් 50 අවුරුදු 50 බලන් හිටියානේ අපිට බෑනේ 50 වැඩිනේ දවස් 50කුත් වැඩිනේ බලන් ඉන්නේ එහෙම ඉවසීමක් නෑනේ දවස් 50කුත් වැඩිනේ එහෙමනේ අඩු කරමු අපි තාම චුට්ටක් අපි කියමුකේ අවුරුදු 40න් ගියා කියලා එහෙනම් දැන් අවුරුදු 40ක් දැන් පොඩ්ඩක් බලන්න යාර ශුද්ධාත්මයන් වහන්සේ එළිදරව් කරා යමක් එතකොට එයා මොනවද තීරණය කරේ මම මේ මෙසියස් තුමා දකින්නකල් මගේ ඇස් පියවන්න එපා ස්වාමීන් වහන්සේ දැන් පොඩ්ඩක් මොකක්ද මේ
කෙනෙකුට එහෙම හිතන්න පුළුවන් වෙන්නේ. අර කාන්තාව එතකොට දැන් මම සිමියෝන් ගැන මේ කිව්වා. එතකොට අර කාන්තාව අවුරුදු 107ක් විතර දැන් වයසයි. එයා මොනවද කරේ? එයාත් දැක්ක මේ සිමියෝන් මේ ස්වාමීන් වහන්සේට දැන් මේක ඔප්පු කරලා යාඥා කරලා මේ දරුවා දැන් මේ දැන් පොඩ්ඩක් බලන්න මේ දරුවව කැප කරලා මේ ඇවිල්ලා තමයි මේ වෙන්නේ නේ නේද? ඒකේ කියනවා මේ දරුවව කැප කරලා ඇවිල්ලා තියෙන්නේ මේ ඊට කලින් පදවල කිව්වම 22 නම් කියවා මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියේ කාගේ පවිත්‍ර වීමද? දරුවාගේ නෙවෙයි යේසුස් වහන්සේගේ මෑණියෝ. එයා පවිත්‍ර වෙන්න ඕනේ. දැකද? එයා ඉමිකියුල නෙවෙයි. දැන් සමහර ඉමිකියුල කියලා දාලා දිනවනේ. ඉතින් මේ ඒ දාපු වගේම අහන්න දැන් මේ මෙතන පවිත්‍ර වෙන්න ඕනේ. මෝසෙස්ගේ මොකට අනුවද? විවස්ථාවට අනුව. එතකොට ඔහු උන්වහන්සේ සමිදානන් වහන්සේට කැප කරනු මස් ජෙරුසලමට ගෙනායි. දැක. දැන් කැප කරලා ඉවර වෙලා මේ දරුවා අරගෙන එනකොට දේව මාලිගාවේදී සිමියෝන් දැකලා ස්වාමින් වහන්සේ මම ඔබගේ ගැලවුම්කරු මේ ලෝකයේ ගැලවුම්කරු දැක්කා. එතකොට අවුරුදු ගාණක් මෙයා මේක දකින්න බලාගෙන හිටියා. එහෙම වෙන්න නම් එයාට වෙන්න නම් එයාගේ ජීවිතය කොච්චර කැප කරලා තියෙනවද? පොඩ්ඩක් බලන්න අපිට හොඳ දෙයක් අපිට ලබා ගන්න නම් කැපකිරීමක් අපිට කරන්න වෙනවද නැද්ද? නේද? අපිට කැපකිරීමක් කරන්න වෙනවනේ. දැන් අපි ඇඟ බස්ස ගන්න නම් කෑම වැඩියෙන් කන්න ඕනේ. එහෙමනේ? නේ? කන්න ඕනේනේ. එහෙමනේ? ඒ කියන්නේ ඒක එහෙම කැප කරාම තමයි ඇඟ බහින්නේ. වැඩිපුර බහිනවා. අන්න දැක්ක. එතකොට පොඩ්ඩක් බලන්න මට සුද්ධාත්මයන් වහන්සේ නිතර එලිදරව් වෙන්න වැඩිපුර එලිදරව් වෙන්න නම් මම මොකද්ද කැප කරන්න ඕනේ? මගේ කාලය වැඩියෙන් මම ගත කරනවා. එතකොට තවත් බලන්න. තවත් ගොඩාක් දේවල් වලට ඒක පොදුයි නේද? ඒ කියන්නේ මට එහෙම කැප කරගෙන මට එහෙම ඉන්න නම් මම මේ ලෝකාකාර දේවල් මුකුත්ම නැතුව ඉන්න ඕනේ. මට ලෝකාකාර දේවල් තිබුණොත් නම් මට ඒක කැප කරන්න බෑ. එහෙමද? දැන් අපි දකිනවා අපි මේ රැකියාවන් කරන අය ඉන්නවනේ. ඉතින් මොකද වෙන්නේ? උදේ හවස වැඩ. එතකොට වැඩ කරන ගමන් පව් ගොක්කලට කෝල් වෙනවා. දැම්මද අර ඕඩරේ දැම්මද මේ ඕඩරේ දැම්මද එහෙම එනවනේ. මේ ඕඩරේ ඇරියද? රිලීස් කරාද? ඔයා අරක පාස් කරාද? නේ? මං ගොක්කලා අපිටත් එනවනේ. ඔයා රිපෝට් එක ඇරියද? GM බලාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අර මොකොත් බලත් වෙන්න අමාරුයි. එහෙම නේද? ඒක ටෙන්ෂන් එකක් නේ. අයියෝ මොකද වෙන්නේ? ලොකුම ටෙන්ෂන් එක තමයි තමන් ගන්න කවුරු හරි වැරදියට හිතනවා කියලා කිව්වොත්. ඒක හරිය ලොකු ටෙන්ෂන් එකක් ඒක. මොකද දැන් මේක ඇරියේ නැති හින්දා දැන් මං ගැන මොනවා හිතයිද දන්නෙත් නැහැ. එහෙම හිතන්නේ නේ. ඉතින් අර මේ දේ වෙන්න නම් මුකුත්ම නැතිව. ඒ කියන්නේ අපි කියනවා අර nothingness කියලා කියනවා නේ nothing. මුකුත්ම නැතුව. ශුන්‍ය වෙලා. ඒ කියන්නේ ඒ බාර මම ගන්න හොඳ නැහැ. දැන් ඊයේ දවසේ මං ගියා මේ අපේ වාහනේ මේ රෙජිස්ටර් කරගන්න මවාකිෆ් එකට. එතකොට මොකද වුනේ? දැන් ඔන්න ෆයින් ගහන්න පටන් අරගෙන. දැන් පළවෙනිදා ඉඳන් නෑනේ ගහනවා ෆයින් ගහනවා. ඉතින් ගියා ඒක මෙයා කරගන්න සල්ලිත් ගෙවලා ඒක ඇක්ටිවේට් වෙලත් නෑ. දැන් හෙන්න ටෙන්ෂන් එක දැන්. වාහනේ කොහෙද තියන්නේ? ඊට පස්සේ එතන ගියාට පස්සේ කියනවා ටෙනන්සි කොන්ට්‍රැක්ට් එක ඔයාගේ එක්ස්පයර් වෙලා තියෙන්නේ. යාඥානේ ස්වාමීනි දැන්
මම ගිහිල්ලා මියුනිසිපැලිටි මැනේජර් එකෙන් මම අහලා එන්න මේක කරන්න පුළුවන්ද කියලා. මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ ඔබගේ හස්තර බල ආරාවගේ හිත වෙනස් කරපු දෙවියන් වහන්සේ මැනේජර්යාගේ හිත වෙනස් කරලා දැන් මට ගෙනල්ලා දෙන්න. වෙනස්ුනේ නෑ ඒක ඇවිල්ලා ගෙල්පු හරියන්නේ නෑ වැඩේ ගන්න. හරියන්නේ නෑ වැඩේ ගේවා. දැන් මොකද උනේ? මුකුත්ම නැතුව ඉන්න බෑනේ දැන් අවුල් වෙලා ඉන්නේ. ඉතින් මොන හරි දෙයක් එහෙම වෙන්න නම් ඔබට මේ ලොකු අත්දැකීමක්. එහෙම මොන හරි අපිට දෙයක් වෙන්න අපේ ජීවිතේ තවත් දොරටු දෙවියන් වහන්සේ විවෘත කරන හින්දා. එහෙම වෙන්නේ තව මොන හරි හොඳ දෙයක් අපිට විවෘත කරනවා නේ. රැකියාව හෝ වේවා. රැකියාවක් නැතුව නිකන් ගෙදර ඉන්න හෝ වේවා නේ. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? රෑම් ප්‍රයිස් එකක් හරි විකුණ ගන්න දොරටුවක් විවෘත කරනවා. එමනේ ආමෙන් කියන්නේ නැද්ද ඒක? ආමෙන්. දැක්කද? ඒ වගේ දෙවියන් වහන්සේ හරි පුදුම දෙයක් කරනවා. ඊට පස්සේ දැන් මට දැන් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා ඊට පස්සේ. මම මොනවද හිතාගත්තේ? එන ගමන් ඊට පස්සේ ඔළුවට ආවා. අපේ හොටෙල් එකේ දැන් අනිත් ප්‍රොපර්ටි එකක් තියෙනවා. ඒකේ තියෙනවා අන්ඩර්ග්‍රවුන්ඩ් පාකින් තියෙනවා. මේකෙවත් දැන් මේ වාහනේ දාගන්න මොකක් හරි ස්වාමීන් වහන්සේ සුඩිසුලුඟක්වත් මොකක්වත් එවන්න යනවා දන්නෙත් නෑ අපේ වාහනේ බේරන්න. එහෙමත් හිතෙනවා එතකොට. මානසික දේවලුත් හිතෙනවා. ඒ වේලාසන වාහනේ ඉතින් සුඩිසුලුඟක් ඇවිල්ලා කුඩු පට්ටම් ගලා ගියා. ආක තියෙන කෑලි ලොට්ට ඇවිල්ලා ඒක වෙදිලා. ඉතින් දැන් මේ එන කාලේ. ඉතින් මං ඊට පස්සේ ඇවිල්ලා ඇහුවා අපේ මැනේජර් මට මේ වගේ කරදරයක් වෙලා තියෙන්නේ. මගේ වාහනේ මට තියාගන්න තැනක් නැහැ. ඔබ මේ දෙපාර්තමේන්තුවේ මැනේජර් කෙනෙක්. මගේ වාහනේ මේ පල්ලෙය පාකේ පාක් කරගනින් ගලුවා. ගිහලා කාඩ් එකක් ඉල්ලගනින් මේ මම කිව්වා කියලා කියන් ගහලා ඔන්න මැනේජර් කිව්වා. දැන් පාක් කරගන්න බැරුව තිබිච්ච කාර් එකට ෂෙඩ් එකක්. ඒ කියන්නේ මේ පාකින් එකක් හෙවනේ. දූවිලි වදින්නෙත් නැහැ මුකුත්ම වෙන්නෙත් නැහැ. අමාරුවටදී ලස්සි කරන පොඩ්ඩක් ඇවිදගෙන යන්න තියෙන එච්චරයි. ඒ හරියන්නේ මොකක්වත් නැහැ. දැන් බලන්න ඉතින් වෙච්ච දේ ඇයි දැක්කද? අනික තමයි මොකද දන්නවද? යක්ෂය අපේ ඔළුවට බර දෙන්නේ මොකද දන්නවද? පිට ටෙන්ෂන් එක ඇති කරලා, පීඩනය ඇති කරලා කියලා. එතකොට අර මුකුත්ම නැතුව ඉන්න බැරි තත්ත්වය අයින් කරනවා. දැන් මේ සිමියෝන්ගේ මේ ආනා මුනිස්වරීනි මේ ආනා එයාගේ මොකද උනේ? ඒගලන්ගේ මොනවද තිබ්බේ? ඒගලන්ට තිබ්බා මුකුත්ම අපිට මුකුත්ම ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේගේ මාලිගාවේ මම ඉන්නවා निराहार යාඥා කරමු. දැක්කද? මුකුත්ම ඕනේ නැහැ. ලෝකාකාරයව අපිට ඕනේ නැහැ. निराहार යාඥා. මිනිස්යා මැරලා අවුරුදු 84ක්. එතකොට මොනතරම් තරුණ වියකටද මැරලා තියෙන්නේ? දැන් 60 පැන්න වුණොත් මිනිස්සු වෙනවා. ඔව්. 60 පැන්නේ ගොල්ලොත් පිරිමි වෙනවා. 60 පැන්න පිරිමි ගෑනු වෙනවා. ඊළඟම ලදරු කෑම. ඔන්න ඉතින් වෙලා තියෙන දේ තමයි. පොඩ්ඩක් බලන්න මේ කාන්තාව මෙච්චර තරුණ වයසක එයාගේ ස්වාමි පුරුෂයා මැරුණම එයාගේ මුළු ජීවිතේම එයා බාර දුන්නා මුකුත්ම ඕනේ නැහැ කියලා. මුකුත්ම ඕනේ නැහැ කියලා ස්වාමීන් වහන්සේට. දැක්කද? මෙන්න මේක තමයි මම කතා කරන්නේ. මම පද කීපයක් අරගෙන මම කතා කරලා ලූප් පොතේ මට කීපයක් හම්බුණා මම ඒ වලින් කතා කරලා. ලූප් පොතේ 9:57 ඉඳන් අපි කියමු 62 එනකම්. ලූප් පොතේ 9 ඒක මෙහෙම කියනවා. ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මිනිසෙක් ඔබ වහන්සේ යන කොතැනට නමුත් මමත් ඔබ අනුව එන්නේ. මේ කියන්නේ කුරුසෙට වුණත් එයා යන්න කැමති. එයා දන්නේ නැහැ. කොතැනට නමුත් මම එන්න කැමති. ඉතින් ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේද සිවලුන්ට වෙන ආකාශයේ පක්ෂින්ට කූඩුත් තිබේ. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්නට තැනක් නැතයි ඔහුට කියමු. පොඩ්ඩක් බලන්න මේ දෙවියන් වහන්සේ කොච්චර බලවන්තද නේ?
මේ දෙවියන් වහන්සේ කොච්චර එපිස පොතට පිලිප් සමාන පිලිප්පි පොතේ 2:6 ඉඳන් 7 කියනවා හරි අපූර්වයි. මොකද්ද උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේ දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා. 7 වෙනි පදේ කියනවා එය ඉවත් කර 16කුගේ ස්වරූපයගෙන මිනිස්යන්ගේ සමානත්වයට පැමිණි. කියන්නේ හැම දෙයක්ම අතහැරලා. අද මේ කතා කරන්නේ මාතෘකාව තමයි මොකද? මුකුත්ම නැතිව නිහතමානීකම ඉතිරි කොච්චර නිහතමානීද මේ අපේ යේසුස් වහන්සේ. උන්වහන්සේ කොච්චර නිහතමානීද? ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ස්වරූපය ගන්න ආව අපි වෙනුවෙන් මැරෙන්න කොච්චර නිහතමානීද? මොකද්ද? දේවත්වය අතහැරලා. මුකුත්ම නැතුව. ඉතින් ඒ දෙවියන් වහන්සේ අපි අතන්න කියම කියනවා මිනිස්යන්ට තියෙනවා මොනවාද බුදිය ගන්න? ගෙවා. හිවලුන්ට බෙල තියෙනවා. අපිට යන්න පුළුවන් දෙපදේට. හිවලුන්ට බෙල තියෙනවා. මනුෂ්‍ය පුත්‍රයාණන්ට මොනවද නැත්තේ කිසිම දෙයක් නැහැ කියලා කිව්වා. යේසුස් වහන්සේ සිවලුන්ට වෙනත් ආකාශයේ පක්ෂින්ට කූඩුත් තිබේ. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්නට තනක් නැතයි ඔහුට කීසේ. පොඩ්ඩක් බලන්න. එතකොට ඒ දෙවියන් වහන්සේ මේ විශ්වය සියලු දේ අතහැරලා මිනිස්සෙක්ගේ වෙස්ය අරගෙන. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ සමානත්වය ඇවිල්ලා අපි වෙනුවෙන් මැරෙන්නේ. සියල්ල අතහැරලා ආවේ. නේද? සියල්ල අතහැරලා ආවේ. පොඩ්ඩක් බලන්න. ඒක අනිත් පද වලට පොඩ්ඩක් යන්න. 59 හරි. උන්වහන්සේ තවත් දැන් ඇයි මේ යේසුස් වහන්සේ මේ මනුස්සයාට එහෙම කිව්වේ? මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් යුදෙව් සංස්කෘතියට අනුව ප්‍රොපේතවරයෙක් පසුපස්සේ ඉගෙන ගන්න යන කෙනෙක්. ස්වාමීනි මම ඔබගේ පසුපස්සෙන් එනවා කියලා කිව්වම ඒ ප්‍රොපේතවරයාගේ යුතුයකම තමයි යාට කෑම බීම උගන්වන ඒ හැම දෙයක්ම සපයන්නේ. එයාව ගෝලත්වයට ගේන. එතකොට යේසුස් වහන්සේ දැක්ක මේ මිනිසයාගේ සිත. දැක්ක. ඇයි එයාගේ සිත මුකුත්ම නැතුව නෙවෙයි ඔක්කොම ඇතුළේ ඉන්නේ. මුකුත්ම නැතුව නෙවෙයි. එයාගේ සිත ඔක්කොම ඇතුළේ ඉන්නේ. මට මේවා හම්බෙයි. ඉන්න තන හම්බෙයි. මෙයත් එක්ක මම ගියොත් මට එයාගේ තියෙන ගෞරවය මට හම්බෙයි. ඉතින් යේසුස් වහන්සේ මොනවද කිව්වේ? සිවලුන්ට බෙල තියෙනවා, කුරුල්ලන්ට කූඩු තියෙනවා. මට ඔළුව තියන්නවත් තරක් නැහැ. අප්පා. එහෙමද? එහෙනම් වැඩි හරියන්නේ. එබන් වැඩේ හරියන විදිය තමයි කිව්වේ. එහෙමනම් වැඩි හරියන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් බලන්න. උන්වහන්සේ තවත් කෙනෙකුට ඕන. තවත් කෙනෙකුට ඒ කියන්නේ කෝලින් එක තියෙන කෙනෙකුට කතා කරනවා. කැළවීම තියෙන කෙනෙකුට කතා කරලා කියනවා මා අනු එන්නේ කීසේක. දෙයවලද කියන්නේ? නමුත් ඔහු ස්වාමිනී පළමු කොට ගොස් මගේ පියාණන් භූම දානය කරන්න මට අවසර දුන මැනවයි කීවේ. පළමු කොට මොකද්ද? යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද පළමු කොට? රාජ්‍ය ධර්මිෂ්ඨකම. දැක්කම දැන් ඉස්සෙල්ලා මට මේ අපේ තාත්තගේ භූම දාන වැඩකතු කියලා මැරිලා නැහැ. ඒක නෙමෙයි මේකේ තේරුම ඇවිල්ලා. තාත්තා ලෙඩ ඇඳේ ඉන්නේ. මම තමයි පවුලේ වැඩිමලා. මම යන්න ඕනේ තාත්තගේ අවසාන කැමති පත්තරේ ලියා ගන්න. වැඩිමල් පුත්‍රයාට 3න් 2යි, බාලයන්ට 3න් 1යි. එහෙමයි. තේරුණාද? යුදෙව් නීතියට අනුව තාත්තගේ අවසාන කැමති පත්‍රය ලියන්නේ එහෙමයි. අකීකරු පුත්‍රයාට 3න් 1යි, අයියාට 3න් 2යි. අයියා 3න් 2 කුත් අරගෙන ආයෙල කියලා මට මොනවද දුන්නේ? ඔන්න අයියා. ඔන්න අයියා. ඉතින් මෙයා මේ කියන්නේ මේ ගිහිල්ලා මම ගිහිල්ලා මේ නුඹ කොහේ පදේ?
ස්වාමිනේ බලපු කොටද මගේ පියාණන්ගේ භූම දාන කරන්නට මට අවසර දුන්න බෑ කිව්වේ. ඒ ගිහිල්ලා අර ඒ කටයුතු ටික මට ඉවර කරලා අවසාන කැමති පත්‍රයේ අරගෙන තාත්තා දැන් මැරෙනවා ඊට පස්සේ භූම දාන කරලා එන්න. බලන්නේ එහෙම ඒගොල්ලෝ. එලියත් ඔක කිව්වලු උම් එකක් දීලා එන්නම් ගන්න. ගෙදර ගිහිල්ලා නේ එලීෂා එලියානේ කිව්වා මං ගෙදර ගිහිල්ලා අම්මාව සිබලා එන්නම් ගන්න වැඩක් නෑ ගාව. එලියා. අනේ දැක්කද? ඉතින් මේ ගමන යන්න නම් මුකුත්ම නැතුව ඉන්න ඕනේ. කෙනෙක් වටිනාකමක් මගේ මුකුත්ම තියාගන්න බෑ. ඒකයි එලියා හරක් ටික මරලා හකලා පුච්චලා දුන්නේ. අය ආහාරයට ගියාට දැන් පස්සෙන් යනවනේ එලියාගේ පස්සෙන් දැන් වැඩට යනකොට එලියාට ඔන්න එනවා මේ කෝල් අපි කෝල් එකක් කෝල් එකක් හරිය ක්‍රීන් ගාලා කෝල් එකක් ආවා කියලා හිතුවද මේ අන්න මේ ඔයාගේ මේ හරක් ටික අන්න පට්ටි පැල්ලා අර මේවා කනවා මේවා කනවා කොහොමද එතකොට ජොබ් එක අවුල්නේ හරක්ව මරලා ගියේ ඒකයි. ඉතින් ජේසුස් වහන්සේ පසුපස්සේ යනවා මුකුත්ම නැතුව මුකුත්ම නැතුව කිව්වම මේ ඇඳුම් මේවා නෙවෙයි. ඒ කියන්නේ ලෝකේ බර ලෝකාකාර දේවල් වලට හසු වෙලා තියෙන දේවල් අතහරින්න කියන්නේ. අර ඊට කලින් සතියේ මම කතා කරා මොකද්ද? තම කමට මැරෙන්න. ඉතින් එකම දේ ආයේ ඒකම දාන්න බැරි හින්දා තමයි මම කියන්නේ මුකුත්ම නැතිව. දැන් ඔයගලන්ට අපෝ මේ මොකද්ද මේ පාල්ස පංගුවක් කියලාට මේ අපිට කතා කරන දේ තේරෙන්නේ නැහැ. ඒක අපි කොහොමද අපි රැකියාවන් කරන්නේ අපි කරන්නේ නැහැ කරන්න ඕනේ දැන් මමත් කරනවානේ අපිත් කරනවානේ ඔබත් කරනවානේ නමුත් රැකියාව හින්දාවත් මම හම්බ කරපු දේ හින්දාවත් මට ආශිර්වාද කරපු වාණේ හින්දාවත් මට ආශිර්වාද කරපු ඉඩකඩම් හින්දාවත් නෙවෙයි මම ජීවත් වෙන්න ඕනේ ඒක නෙවෙයි මගේ ජීවිතය ඒක නෙවෙයි මම එදා ගිය සතියේ කතා කරනකොට බැටළුවෝ අර එනේන පසුපස්සේ යනවා. ඒගොල්ලෝ විශ්වාසය තියාගන්නේ හම්බෙන්නේ යන නිල් කල ගොදුරු බිම ගැන නෙවෙයි. ඒගොල්ලෝ විශ්වාසය තියාගන්නේ එනේන මාව නිල් කල ගොදුරු බිමකට ගෙනියනවා. ආමේ. විශ්වාසය එකයි තියෙන්න ඕනේ. ඉතින් අපේ විශ්වාසය මැටීරියල් සම්බන්ධව නෙවෙයි තියාගන්න ඕනේ. මිල මුදල් දේපල දෙන්නේ දෙවියන් වහන්සේ අපිට පාලනය කරන්න. ඒවා අපිව පාලනය කරන්න නෙවෙයි. දැන් ඒවා අපිව පාලනය කරනවා මට කියන්න බෑ මුකුත්ම නැතුව ඉන්න. ඒතර මං ඒවා මාව පාලනය කරනවා. ඒවා මට තියෙන්න ඕනේ. නමුත් ඒවා හින්දා මට දෙවියන් වහන්සේව අතාරින්න බෑ. ඒක තමයි මුකුත්ම නැතිව අපි ඉන්නවා. ඒ බර අපි ගන්න නැතුව ඉන්න ඕනේ. ඒ ටෙන්ෂන් එක ගන්න නැතුව ඉන්න ඕනේ. ඉතින් ඒකයි මං කිව්වේ ඊයේ දවස් තුනේ සිද්ධ වෙච්ච දේ. වාහනේ පාක් කරගන්න විදියක් නැහැ නේද? කොහෙද දාගන්නේ කිමුණොත් එහෙම. දවසට 15 ගෙවාගමින් මුකුත්ම නැහැ. ඉතින් ඒකේ ඒ ටෙන්ෂන් එක මොකද්ද කියන එක තමයි පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. ඇයි? ඒ බර ගන්න යන්න එපා. ඒ බර මට දෙන්න. ජේසුස් වහන්සේ කිව්වද බර දෙන්න කියලා ගනන්? වෙහසවන්නා වූ මොන උසුනන? බර උසුනන. ඉතින් ඔය තව මොකටද කියන්නේ? තාම තියනවද බර? බර තියනවනම් මුකුත්ම ඇතුව ඉන්නේ. බර නැත්තම් මුකුත්ම නැතුවේ. ආමෙන්. තේරෙනවද මම මේ කියන්නේ? ඉතින් යන්නේ ඒකයි. මේ දැන් මම ඔයාලට කතා කරා මේක ගැන දැන් ඊට පස්සේ මොකද්ද මේ අනිත් එක්කෙනා කියන්නේ භූම දාන කටයුතු මම ඒක දැන් ඔයගලන්ට කිව්වා. හරිද? ඊළඟ පදයට යන්න බලන්න. 60 උන්වහන්සේ මරා වූ අය තමුන්ගේ මලුන් තැන්පත් කරත්වා. නුඹ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නයි ඔහුට කීසේක. දැක්කද? මොකද එහෙම අයට දෙවියන් වහන්සේගේ රාජ්‍ය හම්බෙන්නේ නැහැ හොයන්න බෑ. ඒක මගේ ඔළුව
මේ ලෝකාකාර දේවල් වලින් බර වෙලා කියන්න බෑ. අපිට ආශාවන් තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, යාන වාහනයක් ගන්න ඕනේ. ඔව්. ගන්න ඕනේ තමයි. වාහනයක් නැහැ කියලා ක්‍රිස්තියානි කෙනෙක් නෙවෙයි. එහෙම දෙයක් නැහැ. එහෙනම් පාවුලුතුමා උඩින්ම කපලා දාන්න ඕනේ කියලා. බూరు එක්කත් නැහැ. තේරුණා? දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. පාවුලුතුමා මගෙන් ගෝලයෝ හැම කෙනෙක්ම මැරුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ නිකන් ඉඳලා බැරුණානේ. ජේසුස් වහන්සේ වෙනුවෙන් මැරුණා. ඒ ෆවුන්ඩේෂන් එක දැම්මේ අපිට ගේ හදාගෙන යන්න. මොකද ෆවුන්ඩේෂන් එක යේසුස් වහන්සේ නිසා. දැක්කද? ඒගොල්ලන්ගේ මේ අපෝස්තල වරුගේ අත්තිවාරම් මතනේ අපිට ගහන්න කිව්වේ. එතකොට අපි ඒකට තව අත්තිවාරම් ගහලා යන්නේ. අත්තිවාරම බර වැඩි වුණොත් මොකද වෙන්නේ? දැක්කද? ඒක ප්‍රශ්නයක් නේ. ඒකත් කඩලා යනවා. ඒක හොඳට මතක අපිව දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. නමුත් ඒක නෙවෙයි. ඒක ඒ බර නෙවෙයි මගේ ඔළුවේ තියාගන්න ඕනේ. මගේ බර සැහැල්ලු කරගන්න ඕනේ. යේසුස් වහන්සේට මගේ බර දෙන්න ඕනේ. මොකද උන්වහන්සේට සියලු බර උසුලන්න පුළුවන්. එහෙමයි. උන්වහන්සේ කිව්වා take my yoke. දැක්කද? මගේ බිය ගහ ගන්න. එය මොකද්ද කිව්වේ? බරයි කිව්වද? එය සැහැල්ලු. හොඳට ගන්න මේකේ තියෙන ලොකු ගැඹුරු දෙයක්. මොකද අපි ගොඩාක් බරවල අපි empty වෙනකොට ගන්නද? අපි සැහැල්ලු වෙනකොට මොනවද ගන්නද වෙන්නේ අපි තුල? දෙවියන් වහන්සේට අපි තුල දේවල් කරන්න පුළුවන්. අපි එමු තවත් බයිබල් පොතේ ලූක් 22:40. බලන්න. උන්වහන්සේ ස්ථානයේ පැමිණ සිටියේදී කතා කොට නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාඥා කරන්නේ ඔවුන්ට කීසේක. කාටද ගෝලයන්ට කිව්වේ? ගලක් ගසන දුර පමණක් උන්වහන්සේ ඔවුන්ගේ ගලක් ගසන පුළුවන් තරම් එන අයියෙන් ගලක් ගහන එකක් නෙවෙයි. ගලක් කරා මෙහෙම ගහන දුර. හරිද? ගලක් ගහනක මේ මරම් පොත අයියෙන් ගල ගහනවා. අතර යන්නේ ඒක නෙවෙයි. ගලක් කරා මෙහෙම ගහන දුර. හරි? ඔවුන් ගලක් ගසන දුර පමණක් උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන් වී ධනෙන් හිඳ යාඥා කරමි. දැන් උන්වහන්සේ මොකද? වෙන් වෙලා ඉන්නවා ධනෙන් හිඳ යාඥා කරමි. දැන් උන්වහන්සේ ලොකු පීඩනයක ඉන්නේ ඇයි? බරක්. එක්කද? කප් එකක් තියලා දෙන්නේ. කුසලහනේ. බුදු උන්වහන්සේ දන්නවා උන්වහන්සේ කොහොමද මරන්නේ? මේ මිනිස්සෙක් මුහුණ දෙන මේ ලෝකේ මුහුණ දුන්න දරුණුම මරණය. සාමාන්‍යයෙන් කුරුසේ ඇන ගහන කෙනෙක්වත් එහෙම නැහැ. මොකද ඒගොල්ලන්ට ඇන ගැහුවම ඒගොල්ලෝ එල්ලීගෙන ඉන්නවා සතිය ගණන්. ජේසුස් වහන්සේ මරුණා කිව්වම පිලාත් එකපාරට ෂොක් වුණා. මොකක්? මෙච්චරක් බලින් මරුණා. සෙන්චුරියන්ව යවනවා. 100කට මොනවද දෙන්නේ? ගිහිලා බලලා එන්න. මෙයා මේ කියන දේ ඇත්තද මරුණාද කියලා. මොකද ඇන ගහන ඒගොල්ලෝ සතියක් විතර එල්ලීලා ඉන්නවා. දැක්කද? ඒක සෙන්චුරියෙන් ගිහලා බලලා එළගෙනවා. ඔව් යා මැරිලා තමයි. දැක්කද? ඒ කියන්නේ ජේසුස් වහන්සේට එච්චර වත දීලා උන්වහන්සේව මැරුවේ. එතකොට එච්චර ටෙන්ෂන් එකක්. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ඒ පහුදා රාත්‍රියේ උන්වහන්සේට ලොකු පීඩනයක් තිබුණා අතුලාන්තේ. මේ මරණයට යන්න. එතකොට උන්වහන්සේ ආච්චා කරනවා ස්වාමීනි මොකද කියන්නේ? පියාණෙනි ඔබ කැමතිසේක් නම් මේ කුසලාන මාගෙන් පහ කර බැලව එසේ වී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවයි. ස්වාමීනි තාත්තේ මේ බර
මගෙන් අහයිකලම යනවා. මේ විඳින්න යන දුක වේදනාව කුසලාන මගෙන් අහක් කළමන ඒක මගේ නෙවෙයි කැමැත්ත. ඒක ඔබගේ කැමැත්ත වෙන්න. ඔබගේ කැමැත්ත වෙන්න ඕන. මගේ කැමැත්ත නෙවෙයි. එතකොට ජේසුස් වහන්සේ ඒක කිව්වට උන්වහන්සේගේ කැමැත්ත මොනවද කරේ? යටත් කරා. ඒක මගේ කැමැත්ත යටත් කරන්න පුළුවන් කියන්නේ මොකක්ද දන්නද? මුකුත්ම නැතුව ඉන්න. දැක. නිහතමානී කෙනෙක් වෙන්න ඕනේ එහෙම ඉන්න පුළුවන්. නිහතමානීයට තමයි මීක්නස් කියන්නේ. මුකුත්ම නැතුව ඉන්න. මොනවාද? ඒව ගණන් ගන්න යන්නේ. පොළව හෙල්ලෙනේම ඒගොල්ලෝ ගණන් ගන්න යන්නේ. මුහුද ගලනේම ගණන් ගන්න යන්නේ නෑ. ඒ අය ගණන් ගන්න යන්නේ මොකද්ද දන්නවද? රාම් ගලන් ට්‍රම්පට් හලනකොට තමයි ගණන් ගන්න යන්නේ. ඈස්ති වෙන්න. මනාලිය එන්න ළඟයි. ඒක දැන් මොකක් හරි වෙන්න බෑ ඩ්‍රෝන් ගාලානේ. පොඩි සද්දයක් ආවම සමහර ඒගොල්ලෝ කලබල වෙනවා. ඒවනේ. පොඩ්ඩ බලන්න මේ කියනවා තමන්ගේ කැමැත්ත යටත් කරා. හරි? 43. දැන් මොකද කරේ? එකල ස්වර්ගයෙන් දේවදූතෙක් උන්වහන්සේ වෙත පෙනී උන්වහන්සේ ශක්තිවද දේවදූතෙක් කොන්න පියාණන් වහන්සේ එව්වා. දැන් දේවදූතියෙක් එව්වේ පුතා තාත්තට කතා කරන දේ ඇහින්නේ නැති හින්දා නෙවෙයි. එහෙනම් ඒක විහිළුවක් නේ. දේවදූතයෙක් එව්වේ උන්වහන්සේව ශක්තිමත් කරන්න. කොහොමද අපි සාමාන්‍යයෙන් මොකක් හරි ප්‍රශ්නයක යන කෙනෙක්ව ශක්තිමත් කරන්නේ කොහොමද? නේද? අපි කියමු කවුරු හරි ලොකු ප්‍රශ්නයක යනවා කියන ගැටලුව. ඒක අපි ශක්තිමත් කරන්න ඕන දැන් යනවා. මේ තවුසෙවම යනකොට බන්නවම තවුසෙ වෙන්නේ. කෑලියයි ඉස්සල්ලා දාරුවා ඊට පස්සේ අරයා ඊට පස්සේ බලනවක තමුසලද ශක්තිය එහෙම ශක්තිමත් කරනවා. ඔබ එහෙම ශක්තිමත් කරලා තියෙනවද කාවත්? නෑනේ. එයාට ශක්තිමත් කරනවා මොන දේ වුණත් ශක්තිමත් වෙන්න. ඔයා සැලෙන්න එපා. ඔයා සැලවෙන්න එපා. පාදය සොලවන්න එපා. ඉදිරියට ගත්ත කකුල සොලවන්න එපා. ඉදිරියට යන්න. මේ දෙයින් ලොකු දෙයක් සිද්ධ වෙනවා. මහත් විනාශයක් මරණය පරාජය කරනවා. දේවදූතය එහෙම කතා කරන්නේ නැති. දේවදූතයෙක් ඇවිල්ලා ශක්තිමත් කරන්න මෙහෙම ඔළුව අතකට ඇවිල්ලා ඉන්නවද? ජේසුස් වහන්සේගේ ගල්මුනේ මෙහෙම ඉන්න කතා කරනු දැන් ජේසුස් වහන්සේ තාත්තත් එක්ක කතා කරගෙන යාඥා පියාණනි. එතකොට අර ඇවිල්ලා මෙහෙම ඔළුව අත ගන්න. එහෙමද? නෑ නේ එහෙම ශක්තිමත් වෙන්නේ නෑ. එයා අනිවාර්යෙන්ම එයා වචනයකින් ශක්තිමත් කරන්නේ නැතිනේ ජේසුස් වහන්සේ. දැන් පොඩ්ඩක් බලන්න ශක්තිමත් වුණා. හරිද? දැන් මගේ කැමැත්ත යටත් කරා. මොකද්ද? මුකුත්ම නැතිව. මම මැරෙනවා. උන්වහන්සේ මහත් වේදනා වින්දසේ වඩා ඕනෑ කමින් යාඥා කළසේ. දැන් අර ආවා මොකද උනේ? දේවදූතයා ආවා මොකද උනේ? ඒ කරාටත් වැඩිය යාඥා කරා. වඩා ඕනකමකින්. ගොඩාක් වේදනාවෙන් ඉන්න කෙනෙක් කොහොමද යාඥා කරන්නේ? එතකොට උන්වහන්සේගේ දහදියද මහත් ලේ බින්දුවෙන් බිම වැටුනේ. දැකන්න. ඉතින් ඒ කියන්නේ ඇතුලේ ડિප්‍රෙෂන් එකේ ඇතුලේ වේදනාව කොච්චරක නහර වලින් ලේ එන්න ගත්තනේ. ඔන්න බලන්න. ඊට පස්සේ උන්වහන්සේ යාඥාවෙන් නැකිට ඔන්න බලන්න. දැන් මොකද උනේ? වඩා තෝරනකම යාඥා කරා. දේවදූතයෙක් ශක්තිමත් කරා. දැන් වඩා තෝරනකම යාඥා කරාට පස්සේ මොනවද කරේ? තාත්තේ මගේ කැමැත්ත නෙවෙයි ඔබගේ කැමැත්ත. දැන් මොනවද උනේ? සම්පූර්ණ පුත්‍රයා මොකුත්ම නැතු ස්වාමීන් පියාණනි මට මොකුත්ම ඕනේ නැහැ ඔබගේ කැමැත්ත මට කරන්න දැන් ඉඩ දෙන්න. මගේ කැමැත්ත මං යට කරා. හරිද? මගේ කැමැත්ත යට වෙනකොට මුකුත්ම නැති වෙනකොට තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. ආමේන්. දැන් මොකද උනේ? යාඥා කළා මොනවද කරේ?
දේවචන කියන මොකද්ද? නැගිට්ටා. නැගිට්ටේ අය. අය නැගිට්ටේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරා. ආමේන්. උන්වහන්සේ නැගිට්ටේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරා. ඒක දැන් මොන නැගිට්ටා. දැන් මොන පේත්‍රස් මාව බේරගනින් දැන් එනවා ආමුදාවක් මාව අල්ලගෙන යන්න. එහෙම කිව්වද? දැන් අර යේසුස් වහන්සේ කසපාර ගහනකොට කුක්කු ගෑවනේ. එතකොට පේත්‍රස් ළඟ හිටියා. පේත්‍රස් මාව බේරගන්න ටීම් එක අරගෙන එන්න. එහෙම කිව්වොත් දැන් එහෙනම් බය වෙන්න එපා නේ මම. පොඩ බලන්න මගේ කැමැත්ත මම යටත් කරාම මුකුත්ම නැතුව හිටියම බලන්න ස්වාමීන් වහන්සේ එක තැනකවත් පෙළුණාද? අර දුක් විඳීම අනේ ගහන්න එපා රිදෙනවා එහෙම කිව්වද? මරණය දක්වා කීකරුවා ගියා. බලන්න නැක්ක නේද? අපිට ඒ ශක්තිය අපිට ලැබෙන්නේ අපේ සැලසුම් සම්පූර්ණයෙන්ම අපි ක්‍රියාවිරහිත කරොත් විතරයි. ආමෙන්. මගේ සැලසුම් ඔක්කොම මම ක්‍රියාවිරහිත කරන්න ඕනේ. මට වැඩක් නෑ ඒවා. මම ඒක ඩිස්මිස් කරාම තමයි දෙවියන් වහන්සේගේ සැලසුම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න අපේ ජීවිතේ. ඒකයි නැකිට්ටේ. ඒ නැකිට්ටට පස්සේ මූණ දුන්නේ කසපාරවල්. කුටි කණේ වගේ හැම දෙයක්ම මූණ දුන්නේ ඊට පස්සේනේ. එතනදී බය වෙන්න ඕනේ. ආමෙන්. කවුද? නමුත් බය වුණේ එතන නෙවෙයි උන්වහන්සේ. අන්න ඒකයි. උන්වහන්සේ යටත් වුණා. අපි යටත් වෙන්න ඕනේ. අපිට ආදර්ශයට ගන්න ඉන්නේ එකම කෙනා. ආමෙන්. යේසුස් වහන්සේ පමණයි. එපිස 5 පළවෙනි පදේ වගේ දාන්න බලන්න. එබැවින් නුඹලා ප්‍රිය දරුවන්ගේ දෙවියන් වහන්සේ අනුව යන්නෝ යන්න. අන්නද මේක ඉංග්‍රීසියෙන් කියන ඉමිටේටර්. දැක්කද? ඉමිටේෂන්. ඒක දන්නවනේ? ඉමිටේෂන් දන්නවනේ? රත්තරන් බඩු දින ඉමිටේෂන් කියන්නේ. දැන් මේ ඉමිටේට් කරන්න කාවද? ෆාදර්. උන්වහන්සේව අනුව යන්න වෙන්න. හalleluya. ඒක අර මනුස්සයන් කියන ක්‍රිස්තුස් වහන්සේ අනුව වෙන්න. එකක්. අනේ. ඉතින් උන්වහන්සේව අපි ඉමිටේට් කරන්න ඕනේ. උන්වහන්සේ මොකද උනේ ඊට පස්සේ බලන්න උන්වහන්සේට බලය තිබ්බේ නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒකේ තව පදයක් තිබ්බා මගේ හරුණා දන්නේ. අස්සේ දාන්න. ඔයාලට මතකද? මතෙව් 26 50 ගණන් 53 යතිනවා. මතෙව් 20 පොඩ්ඩක් දාන්න බලන්න. ඔන්න බලන්න. උන්වහන්සේ කවුද කියලා පොඩ්ඩක් බලන්න. යේසුස් වහන්සේ සමග සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දෙක කොට පේත්‍රස්නේ ඇද උත්තම පූජිකාගේ දාසයට ගස ඔහුගේ කන කපා දැමිය. කන කැපුවා. දැන් මිනිහට කන නැහැ. 52 කියනවා. එවිට යේසුස් වහන්සේ නුඹේ කඩුව කොපුවේ දාන්න. මක්නිසාද කඩු ගන්න සියල්ල කඩුවේම විනාශ වන්නෝ වේ. දැක්කද? ඔන්න 53. යුද්ධ කරලා නේ මං ආවේ. දේව දූතයන් ලිගියෝන් කියලා තියෙන්නේ. ඉතින් ඒකේ සමහර බයිබල් වල ඇති 12000ක් කියලා නේ. ලෙගියන් 12 වඩා. ඉතින් ලිජියන් කියලා කියන්නේ හීබ්‍රු භාෂාවේ 6000කට වැඩි පිරිසකට තමයි කණ්ඩායමකට තමයි ලිජියන් කියලා කියන්නේ.
ඉතින් සමහර ඒවා ලියලා ඇති 12000ක් කියලා නේ. ඉතින් පොඩ්ඩක් බලන්න දෙවියන් මහා යේසුස් වහන්සේ කියන මට ලිගියෝන් 12කට වඩා කියන්නේ 6000 ඒවා 12කට වඩා මාළකට මේ දැන් එවන ලෙස මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නට බැරියයි නුඹ සිතනවද? කොහොම බලයක්ද තියෙන්නේ? ඇයි එච්චර බලයක් තිබිලා මුකුත් බලතුව ඉන්නවා. ඔබට අපි පොඩ්ඩක් බලන්න කොහොමද ගැවුවොත් එහෙම ඩෝංගාලක් කියලා පාන. දන්නවද මම කවුද කියලා? අස් කරනවා. එවනේ. දෙන්නංග පෝරියල් එක. දැන් බලන්න එතකොට ජේසුස් වහන්සේට හැම බලයක්ම ඒ අපි ඒකේ තමයි අනුව යනවා කියලා කියන්නේ නේ. එච්චර බලයක් තිබෙන උන්වහන්සේ බලය පාවිච්චි කරේ නෑ මෙතන ඉබ පෙන්නනවනේ. එක දේවදූතයෙක් සිරියාවේ හමුදාවට ගහනවා 1,85,000ක් මැරෙන. එක දේවදූතයෙක් ගහන. මේ කීයද ගෙන්නන්නේ? අපි කිව්ව 6000ක් කියලා. 6000 ඒවා 12ක්. 48000ක් නේ. ඉතින් ඒ වගේ ගෙන්නන්න බැරිද කියලා අහන්නේ. ඔබ මේ කඩුවක් අරගෙන මේක නෙමෙයි මං කරන්න ආවේ. යටත් වෙන්න තාත්තට කීකුරු වෙන්න. එහෙමනම් මොනවද වෙන්න ඕනේ? මුකුත්ම නැතිව කිසිම දෙයක් මම අල්ලගන්නේ නැතුව ඉන්න. මම හිස් වෙන තරමට මගේ තාත්තට මන් තුලින් දේවල් කරන්න පුළුවන්. හැම දෙයක්ම ජේසුස් වහන්සේ කිව්ව දේවල් කරේ බලන්න. මම ආවේ මගේ තාත්තගේ කැමැත්ත කරන්න. එහෙමද කිව්වේ? මම ආවේ මගේ කැමැත්ත කරන්න කියලා දාන්න. තුන්දෙනාම බලන්න කතා කරනදී. තාත්තා කියනවා මං සියලු දේ පුතාට බාර දීලා තියෙනවා. පුතා කියනවා සියලු දේ තාත්තගේ. එතකොට සුද්ධාත්මයන් වහන්සේ දැන් පොඩ්ඩක් බලන්න එළිදරව් පොතට ආවම පියාණන් වහන්සේට ත්‍රෝන් එකක් තියෙනවද? සිංහාසනයක් තියෙනවද පියාණන් වහන්සේට? එළිදරව් පොතේ තියෙනවනේ. බැටළු පොතකයට තියෙනවද සිංහාසනයක් එතන ඇතුළේ? තියෙනවනේ. සුද්ධාත්මයන් වහන්සේට සිංහාසනයක් නැහැ. උන්වහන්සේ ඉදිරියේ ඉන්නවා කියලා කියනවා. සුද්ධාත්මයන් වහන්සේගේ ආත්මයන් 7 දෙනා උන්වහන්සේ ඉදිරියේ. 3 දෙනාට 3 දෙනා බලන්න ඒගොල්ලන්ගේ යටත් වීම. මුකුත්ම නැතුයි. එන්න බලවත් ඒගොල්ලෝ. මුළු ලෝකේ සියලු බලය තියෙන ඒ 3 දෙනානේ ඒකනේ ගෝඩ් කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ ඒක ත්‍රිත්වය. ඉතින් 3 දෙනාට 3 දෙනාට තාත්තා කියන සියලු දේ පුතාට දීලා දෙනවා. පුතා කියන සියලු දේ තාත්තයි. තාත්තගේ කැමැත්ත මං කරන්න ආවේ. තාත්තා මට කිව්ව දේ මං කරන්න ආවේ. තාත්තා මගේ තුලින් කතා කරනවා. එහෙම කියන්නේ මුකුත්ම නැතිව ඉන්නකොට තමයි. ඔළුවේ මාන්නේ තියෙන එක කරන්න බෑ. දැන් අපි මේ ඊයේද පෙරේද දිගන ගත්තේ පාස්ටර් නිසාන්ත ගුරු පිට ලස්සන උගෙන්නේ. මොකද ඩිග්‍රී ගත්තම තමයි මිනිස්සුන්ට ඔළුවේ දැන්. ඩිග්‍රී ආපු වෙලේ ඉඳන් ඔළුවේ තියෙන්නේ මම මොකක්ද දෙන්නේ මම පාස්ටර් උගන්වනවා වැරදි පාස්ටර් අර බලන්න කතා කරන එයා දන්නේ නැහැ. එතකොට තමයි පාස්ටර් දන්නේ නැත්තේ. ඉගෙනගෙන ආපු වෙනද? ඉගෙනගෙන ආපු වෙලේ අර අපේ මේ තව මේ සහෝදරයෙකුත් මේ මොකද්ද මොන ටෝස්ට් කියන්නේ? ටෝස් මාස්ටර්. දැන් ඒකේ නම ආවේ. ටෝස් මාස්ටර් කියලා එකට යනවා. අංකෝ මොකක්ද ඉතින් මේක වෙන්නේ? දැන් මේක හොඳට කත්තේ උගන්වනවා. හොඳට කතා කරන්න ඒගොල්ලෝ ඉස්සරහට ගෙනලා උගන්වනවා. එතකොට එහෙම ඒගොල්ලන්ට තියෙන මොනවද? මමයි මිනිහා කතා කරන්නේ. මේ මිනිහ ඒගොල්ලෝ. කොලර් උස්සන්න ඕන ලිකම ඉස්සිලා තියෙන්නේ. එයයි. ඉතින් ඒගොල්ලෝ පුල්පිට් එකට ආපු වෙලේ ඉඳන් ටෝස් මාස්ටර් හොඳට ටෝස් වෙලා. එහෙම ටෝස් නේ නේ වලිකන අර ඉඩියම්ස් වගේ තමයි නේ. සමහර ඒගොල්ලෝ කියනවා I am the black sheep කියලා කියන්නේ. කළු බැටළුවා. ගෙදර හිටියේ කළු බැටළුවා. ඇයි බැටළුවා කළුද? බැටළුවා සුදු. මේක බැටළුවෙක්ලු හැබැයි කළුයි. කියන්නේ කොම් කළු වැඩ කරන්නේ. ඉතින් අර ටෝස් මාස්ටර් අර ඔක්කොම ඔළුවට දාන පම්පෝරි වැඩ. එතකොට ඒව තිබ්බොත් තම් දෙවියන් වහන්සේත් එක්ක යන්න බෑ.
දැක්කද? ඒකනේ කිසිම දෙයක් බැරි එකලන් ඔසවන්න. ටෝස් මාස්ටර්ලා ඔසවන්නේ. එකලන්ව යමනවා තව වැටිලා එන්නේ. වැටිලා කැඩිලා හොම්බට බැනගෙන තමයි එකලන්ව ඔසවන්නේ. දැක්කද? හොම්බ ටෝස් වුණාට පස්සේ තමයි එකලන්ව ගන්න. අන්න ඒකයි. ජේසුස් වහන්සේට මෙච්චර බලයක් තිබිලා උන්වහන්සේ බලන්න කොහොමද ක්‍රියාත්මක වුනේ? එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ඒක අපේ තුල තියෙන්න ඕනේ. හාලෙලූයා. ඔන්න අපි එනවා හීබ්‍රු 10 5 වෙනි පදයට එන්න ඕනේ බලන්න. උන්වහන්සේ බලන්න මොකද්ද කිව්වේ කියලා. මේ පොළොවට එන්න කලින් උන්වහන්සේ කියන්නේ මොකද්ද? උන්වහන්සේ ලෝකයට එන කල කතා කර. දැන් එන්න කලින් දැන් පුතාව තාත්තා එවනේ පුතේ. ඔන්න මුළු ලෝකෙට ඔය යන්න මේ ලෝකීය ගලව ගන්න. හරි? එතකොට පුතා ඔන්න කියනවා මොනවද දන්නවද? තාත්තා. කතා කර. ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවි ශරීරයක් මට සූදානම් කර දුන්සේ. මොනවද උන්වහන්සේ කියන ආයෙත් කියනවා. මුළු දවන පූජාවටත් පාප පූජාවටත් ඔබ ප්‍රසන්න නොවුසේක. හත එවිට මම කතා කොට දෙවියන් වහන්සේ මෙන්න පොත් කාණ්ඩේ මාගෙන ලියා තිබෙන ලෙස ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමි කීසේක. ආමේන්. දැක එහෙම කියන්න පුළුවන් වෙන්නේ කොහොමද දන්නවද? මුකුත්ම නැතිව කිසිම බරක් ලොකුකම් මම මිනිහා මම තමයි පොර මට තමයි හොඳට දේශනා කරන්න පුළුවන්. එහෙම ආයෙත් බෑ. එහෙම ආයෙත් කොහොමවත් බෑ. මොකද ඒගලන්ට ගමන නිම කරන්න බෑ. එහෙම ආයෙත් ගමන නිම කරන්න බෑ. මොකද උන්වහන්සේ ගමන නිම කරා. අපි මේක උන්වහන්සේ ඒක මරාගත්තම දෙවියන් වහන්සේට පුළුවන් වෙන උන්වහන්සේගේ ක්‍රියාව අප තුල කරන්න. ආමේන්. අපෙත් එහෙම තමයි වෙන්න ඕනේ. අපෙත් මොනවද වෙන්න ඕනේ? අපේ තියෙනවා අපේ කියන දේවල්. මගේ දේවල් තියෙනවා. මම කියන දේවල්. මමයි මිනිහා. නේ? ඉතින් ඒවා අපේ තුල තියෙනවා. ඔබ තුලක් තියෙනවා. මම තුලක් තියෙනවා. හැමෝම තුල තියෙනවා ඒවා. අපි ඒවා සම්පූර්ණයෙන්ම බරා ගන්න ඕනේ. අර මුකුත්ම නැති තැනක අපි ඉන්න ඕනේ. මම උදාහරණයක් කීපයක් ගන්නවා. ජේසුස් දෙවියන් වහන්සේ මුකුත්ම නැති තැන්වල උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙච්ච තැන් බලන්න. පළවෙනි කාරණේ වතුර වයින් කරනකොට මොකද්ද කිව්වේ? පුතා මුකුත්ම නෑ. පළවෙනි හාස්කමේදී මොකද්ද කිව්වේ? මෑණියෝ යේසුස් වහන්සේගේ මෑණියෝ මොනවද කිව්වේ? පුතේ වයින් මුකුත්ම නෑ. ඒක මුකුත්ම නැති තැන ක්‍රියාත්මක කරේ. දෙවියන් වහන්සේට ග්ලෝරිය එන්න තමයි ඒක වෙන්නේ. අනික අපි තුල මුකුත්ම නැති වෙනවනේ මම තව තරක් ගන්න. මොකද්ද? ගෝලයෙන්ගෙන් ගන්නවා. මුකුත් ඇල්ලුවද? මාළු ඇල්ලුවද? පීටර්ගෙන් ගන්නවනේ. ස්වාමිනී මුළු රාත්‍රිය පුරාටම අපි වෙහෙසුණා. මුකුත්ම අල්ලන්න බැරි වුණා. යන්න ගිහිල්ලා දකුණු පැත්තෙන් දාන්න. දැක්කද? මුකුත්ම නැති වෙනකොට තමයි දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. තව දෙන්නත් තන. මේ සෙනකට මම කොහොමද කෑම දෙන්නේ කියලා යේසුස් වහන්සේ අරගෙන පරීක්ෂා කරන්න ආනවා. මෙච්චර සෙනකට මිනිස්සු 5000ක් ඉන්නවා, ගෑනු 6000ක් ඉන්නවා, ළමයි තව 3000ක් ඉන්නවා. මේ 12000 15000 කොහොමද අපි දෙන්නේ? සල්ලි නම් කොච්චර විතර යයිද? ශෙකෙල් 300ක් විතර යනවා. දැක්ක? හැබැයි කියන්නේ මොකද්ද? ස්වාමීනි මෙච්චර සෙනගට අපිට කන්න දෙන්න විදියක් මුකුත්ම විදියක් නැහැ. මෙච්චර සෙනගට කන්න දෙන්න අපිට දැන් රොටි දැන් අපි කිව්ව අපි දැන් මේ
10 දෙනෙක් කන්න එනවා. කෑම හදන්න. අයියෝ මේ වෙලාව කොහොමද අපිට 10 දෙනෙක් කන්න දෙන්නේ? පරාට 20ක්වත් ඕන වෙන ඕඩර් කරන්න එනවා. එමනේ. ඕඩර් කරන්න එනවනේ. එතකොට කොහොමද 13000කට 12000කට කෑම හදනවා කියන්නේ? ඉතින් ගෝලේ වලද මොකුත් බෑ ස්වාමිනී මෙච්චර සෙනඟට කන්න දෙන්න මොකුත් බෑ නෑ. එක්ක එතකොට මොනවද කරේ? ස්වර්ගයෙන් කෑම එව්වේ. එක්ක අන්න එතන තමයි දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. තව තනක් මම කියන්නම්. ලූක් 11:15 අපි පදේ කියමු. ලූක් 11:5 ඉඳන් මිත්‍රයා අර තරබල් එකක් තියෙන්නේ. මිත්‍රයා ණයට යමක් ඉල්ලන්න එනවා. ඔන්න තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක නුඹලා අතරේ මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියේ ඔහු ළඟට ගොස් මිත්‍රය රොටි 3ක් මට ණයට දෙන්න. හරිද? මාක්‍රිසාද ගමනක් යන මාගේ මිත්‍රයා මා ළඟට ඇවිත් සිටි. ඔහු ඉදිරියේ තබන්නට කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් මුකුත්ම නැහැ කියන්නේ නම් දැකද? යාළුවට කියලා මුකුත්ම නැහැ. එයාට වට තියන්න. ඒ උනා යාළුවා කියන්නේ ඔහු ඇතුලේ සිට උත්තර දෙමින් මට වෙහෙස නොකරන්න දැන් දොර වසා තිබේ. මගේ දරුවෝ මා සමග නිදාගෙන සිටිති. නැගිට නුඹට දෙන්නට බැරියයි කියයිද? ඔයගේ යාළුවා එහෙම කියයිද? නැහැ. එහෙම කියන්නේ ඇයි දන්නවද? එහෙම කියන්නේ නැත්තේ. ඊළඟ පදේ කියනවා. නුඹලාට කියමි. ඔහු තමන්ගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත් ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕන පමණට දෙන්නේ නැහැ කිසි එක. මොන කන්නලව්ව කියන දේ ඒක ලියලා තියෙන්නේ? persistence කියලා මේක ලියලා තියෙන්නේ. මේකේ ග්‍රීක වචනේ ඒක ලියලා තියෙන තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි impudence, අනිත් එක තමයි importunity කියලා තියෙනවා. importunity කියලා තියෙනවා. ඒ දෙකේ තියෙන importunity කියන්නේ පෙරෙත්ත කිරීම. පෙරෙත්ත කරනවා කියලා. අර ඒක තමයි කියන්නේ මොකද කන්නලව් කරනවා කියලා. අනිත් වචනේ තමයි ලැජ්ජා නැතිකම. කෙනෙකුට ලැජ්ජා නැතිකම වෙන්නේ මොකද දන්නවද? මොකුත්ම නැතිව. ආමේ. හිඟන්නු ඉන්නවනේ. හිඟන්නු ඇවිල්ලා හිගමන් ඉන්නවනේ. ඇයි දන්නවද? ලැජ්ජාව නැහැ. මොකුත්ම නැතිකමට. මොකුත්ම නැතිකමට කන්න කීයක් කරන්නේ. පිට වෙන්න පුළුවන්. නේ? ඒ මොකුත්ම නැති වෙන්නේ අපි තුල බර නැති වුණොත් විතරයි. ජේසුස් වහන්සේ කියන්නේ දැක්කද? මේ මිල්ලු නොකර ඉඳී. යාට ඕනවටත් වැඩි යාට දෙනවා. ආමේන්. හලෙලූයා. අද උන්වහන්සේ අපිට කතා කරපු වචනයන් දෙන්න තමයි. මොකද්ද? මුකුත්ම නැතිව අපි බර ගන්නේ නැතු උන්වහන්සේට බර දෙන්න. ආමේන්. හලෙලූයා.